අයිබෝවන් ඉතින් අද අපි සාකච්ඡා කරන්න හදන්නේ හතේ පන්තියේ සරල රේඛීය තල රූප නිර්මාණය කියන කොටස. දැන් මේ පාඩමේ වැදගත්ම කොටස තමයි සරල රේඛීය තල රූප කියන්නේ මොනවද කිව්වොත් අපිට මතකයි. බෝඩ් එකේ වගේ අඳින රූපයක්. ඒ වගේ එකම තලයක අපි අඳින රූපයකට අපි කියව තල රූපයක් කියලා. සරල රේඛීය කිව්වේ සරල රේඛීය කිව්වේ සරල රේඛා රූල තියලා අඳින ඉරි විතරක්. ඒ කිව්වේ කෙලින් ඉරි විතරක් පාවිච්චි කරලා අපි ඇඳලා තියෙන රූපයක් තියෙනවා නම් අපි අන්න ඒවට කිව්වා සරල රේඛීය රූප කියලා. ඒ වගේ තලයක ඇඳලා තියෙන රූප වලට තමයි එහෙනම් කිව්වේ සරල රේඛීය තල රූප කියලා. ඉතින් අද අපි මේ කරන්න යන්නේ සරල රේඛීය තල රූප අඳින්න නම් නෙවෙයි යන්නේ. ඔච්චර කල ඇඳලා තියෙනවනේ හයේ පන්තියේදී අපි ඔය ඇඳන්නේ. දැන් අඳින්න නම් නෙවෙයි යන්නේ. දැන් කරන්න යන්නේ නිර්මාණය කරන. මොකද්ද නිර්මාණය කියන වචනේ අඳිනවා කියන වචනේ තියෙන වෙනස? නිර්මාණය කරනවා කියලා කියන්නේ අපි නිර්මාණය කරනවා. අඳිනවා කියන්නේ නිකන් අඳිනවා. තේරුණා? අඳිනවා කියන්නේ දැන් මට පුළුවන් කවුරු හරි දිහා බලාගෙන රයිට් මම මෙන්න මේක අඳිනවා කියලා මම ඔයාලා කාවාරි අඳිනවා. දැන් උදාහරණයක් අපේ ක්ලාස් එකේ ඉන්න එක්කමට කියන්න පුළුවන් මම අඳිනවා තාවල ගාබෙනිව අඳිනවා. නික්මි අඳිනවා. තුලක්ෂි අඳිනවා. යසිත් අඳිනවා. වෙනුර අඳිනවා. ඔය විදිහට මට ඕනෙක් කෙනෙක් මම මෙයාව අඳිනවා කියලා අඳින්න පුළුවන්. දැන් මම ඒක කොලේක හරි මොකක හරි අඳිද්දී මම ඒක අඳින්න යන්නේ නිකන්නේ. කිසිම මිනුමක් නැහැ මම නිකන් තමයි යන්නේ. හැබැයි නිර්මාණයක් කරනවා කියලා කියන්නේ අපි මේ මිනුමටම ඒක නිර්මාණය කරන්න ඕනේ. ඒකේ දැන් අපි නිකන් ත්‍රිකෝණයක් අඳින්න කිව්වොත් එහෙම අපිට නිකන් අඳින්න පුළුවන් කොලේ නිකන්. හැබැයි දැන් අපි හරියටම මැනලා හරි ගානටම යාලා දෙන දත්තයට ඒ සයිස් එකටම නිර්මාණය කරන්නයි යන්නේ. ඉතින් අපි හතේ පන්තියේදී ප්‍රධාන වශයෙන් කොටස් තුනක් නිර්මාණය කරන්න ඉගෙන ගන්නවා. පළවෙනි එක තමයි සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන්නේ. අපි මුලින්ම කතා කරලෙමු සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. පළවෙනියටම ලියන්නකො මාතෘකාව. ලියන්න මාතෘකාව සරල රේඛීය තල රූප නිර්මාණය. සරල රේඛීය තල රූප නිර්මාණය. හරිනේ. ඔන්න සරල රේඛීය තල රූප තමයි දැන් නිර්මාණය කරන්නේ. ඒක යටතේ එක කියලා දාලා මාතෘකාව ලියන්න. එක කියලා දාලා මාතෘකාව ලියන්න. සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කිරීම. සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කිරීම. හරි. වැඩ නතර කරන්නකො. මොකද්ද සරල රේඛා ඛණ්ඩයක් කියලා කිව්වේ? ඛණ්ඩයක් කිව්වේ. සරල රේඛාවක් කිව්වේ තනි ඉරක්. තනි රේඛාවක්. ඛණ්ඩයක් කිව්වේ සරල රේඛාවකින් කෑල්ලක් කොටසක්. සරල රේඛා කොටසක්. දැන් රේඛාවක තමයි දිගට යන්න පුළුවන්. අපි ඕකෙන් පොඩි කොටසක් නිර්මාණය කරන්න තමයි දැන් යන්නේ. හරි. හොඳට බලා ගන්න. ඔන්න මම උපකරණ ටික අරගෙන වැඩේ පටන් ගන්නවා. මේකට අපිට අවශ්‍ය වෙනවා පැන්සලක්, කව කටුවක් සහ සරල දාරයක්. නිර්මාණ කරන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ උපකරණ තුන විතරයි. පැන්සල, කව කටුව, සරල දාරය. සරල දාරය කියලා කිව්ව අලගේ රූල. මැනගන්න එහෙම ඕන වෙනවනේ. නිසා රූලක් ඕන වෙනවා, පැන්සලක් ඕන වෙනවා. නිර්මාණය කරන්න කව කටුවක් ඕන වෙනවා. හරි. ඔන්න වැඩ පටන් ගන්න. හරි. දැන් එක කියලා දාලා සරල රේඛා ඛණ්ඩය කියලා ලියලා තියෙන්නේ. දැන් ඔන්න සරල රේඛා ඛණ්ඩයක් මම නිර්මාණය කරන්නයි. සරල රේඛාව අඳින්න කිව්වොත් නම් රූල තියලා අඳින්න පුළුවන්. අපි පළවෙනි උදාහරණය විදිහට කතා කරමු. ලියා ගන්න. ඔකේ යටතේ පළවෙනි විදිහට උදාහරණ කියලා දාලා ලියා ගන්න. සෙන්ටිමීටර 5ක් මෙන්න ලියන්න. 5යි cm සෙන්ටිමීටර 5ක් දිග සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කිරීම. සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කිරීම. right. ඔන්න නිර්මාණය කරන්න යන්න. මගේ පළවෙනි එක සෙන්ටිමීටර 5ක් දිග සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න යන්න. කොහොමද කරන්නේ කියලා හොඳට අහගන්න මුලින්. ඔයාලගේ රූලර් අරගෙන
රූලර් නිකන් මෙන්න මේ විදිහට තියලා ඔයාලගේ පැන්සලෙන් මනින්නේ නැතුව නිකන් ඔන්නෝම රේඛාවක් අඳින්න. නිකන් රේඛාවක් මේ විදිහට අඳින්න. හරිද? ඔන්න සරල රේඛාවක් ඇඳින්න. ඔකට තමයි සරල රේඛාව කියලා කියන්නේ. ඔය ඇඳන්නේ නිර්මාණයක් නෙවෙයි කරන්නේ. දැන් රූලර් තියලා හරියටම මේ බලන්න රූලර් මෙහෙම තියලා බිඳුවේ ඉඳන් පහට මැනලා මෙහෙම ඇඳොත් ඒ ඇඳීම ඒ නිර්මාණයක් නෙවෙයි. නිර්මාණය කරන්නේ කව කටුව අරගෙන. අපි පළවෙනියට එහෙනම් මේ විදිහට නිකන් මනින්නේ නැතුව ටිකක් දිග රේඛාවක් ඇඳ ගන්නවා. ඇඳලා මේකේ එක තැනක් මේ රේඛාවේ එක තැනක් මෙන්න මේ වගේ තැනක් අපි ලකුණු කරගමු. එක තැනක් මේ වගේ එක තැනක් අපි ලකුණු කරගන්නවා. රයිට් ඔන්නම ලකුණු කරමු. හරිනේ. දැන් කව කටුව ගන්න ඕන. දැන් කව කටුව අරගෙන කව කටුව ගෙනල්ලා තියන්න ඕනේ. ඔයාලගේ රූලේ කිව්වේ සරලධාරී කව කටුවේ දැන් තියෙනවනේ තුඩකුයි පැන්සලකුයි දෙක තුඩ ගෙනල්ලා තියන්න ඕනේ කව කටුවේ තුඩ ගෙනල්ලා තියන්න ඕනේ රූලේ හරියට බිඳුවට සෙට් වෙන්න. මම මේ පෙන්නලා තියෙන රූල් එකේ බලන්නකෝ. ස්ක්‍රීන් එකේ පේනවා නේද කව කටුවේ තුඩ මම බිඳුවට තියලා තියෙනවා. අන්න ওই විදිහට තියන්න ඕන. තියලා පහක් දිග එකක් නේ අඳින්නේ. පැන්සල දික් කරන්න ඕනේ. මෙහිම පැන්සල අරන් එන්න ඕනේ. පහ හරියටම පහ සෙට් වෙන්නේ කොතනද? ආයතනට අපි අරන් එන්න ඕනේ. පැන්සල තුඩ බිඳුවේ තියලා පැන්සල පහ. ඒ කියන්නේ අර කවකටුවේ තුඩයි පැන්සලයි තියෙන දෙක ඈඩ් කරන්න ඕනේ සෙන්ටිමීටර 5ක් වෙනකම්. ඊට පස්සේ කවකටුව මෙන්න මම ලොක් කරා. ලොක් කරා කියන්නේ කවකටුවේ ආයෙ දුර වෙනස් වෙන්න දෙන්නේ නැහැ. වෙනස් වෙන්න දෙන්නේ නැතුව කවකටුවේ උඩින් මේ මම පෙන්නන තැනින් මෙන්න මෙතනින් අල්ලලා දැන් ඔයාලට කරන්න තියෙන ඔයාලා කවකටුව ගන්න ඕනේ. කවකටුව අරන් එන්න ඕනේ මෙන්න මේ විදිහට. කවකටුවේ තුඩ ගෙනල්ලා තියන්න ඕනේ. අර සරල රේඛාවේ අපි ලකුණු කරා නේද තන? මේ ලකුණු කරලා තියෙන අපි සරල රේඛාවේ තන. අන්න එතනට ගෙනල්ලා තියාගන්න ඕනේ. කවකටුවේ තුඩ. මෙන්න මෙතන. හරියටම මෙන්න මෙතනට ගෙනල්ලා තියාගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් තියලා ඊට පස්සේ ඔයාලා මේකේ පැන්සලෙන් කව කට්ටේ එතන තියලා පැන්සලෙන් මෙන්න මේ විදිහට මෙයාගේ රේඛාව අඳින්න ඕන. ඔන්න තියලා ඔන්න ඔය විදිහේ කව කටුව එහා මෙහා කිරීමක් කරන්න ඕන. කරද්දි කැපෙනවනේ තන. රයිට්. මෙන්න මෙයා තමයි එහෙනම් අපි නිර්මාණය කරපු රේඛාව වෙන්නේ. අපි උදාහරණයක් හිතමු. එයාලා දීලා තිබ්බේ සෙන්ටිමීටර 5ක් දිග AB රේඛාව නිර්මාණය කරන්න කියලා. ඔය විදිහට මොනවා හරි අකුරු දෙකක් පාවිච්චි කරනවා අපි රේඛාවකට. AB නිර්මාණය කරන්න කියලා දීලා තිබ්බනම් එක කෙලවරක් මෙන්න මෙතන ගන්නවා අපි A කියලා. මෙන්න මෙතන ගන්නවා අපි B කියලා. මේක පිච්ච තැන ගන්නවා අපි B කියලා. දැන් මේ A ගේ B ගේ අතර දුර මෙන්න මේ ටික මැන්නොත් හරියටම සෙන්ටිමීටර 5ක් තමයි ලැබෙන්නේ. මේ පේනව නේද? බිඳුවේ ඉඳන් ගානට මෙන්න ගානට 5යි. ගානට 5න් ගිහිල්ලා තියෙනවා. ගානට සෙන්ටිමීටර 5ක් දිග රේඛාවක් තමයි ඔන්න අපිට ලැබිලා තියෙන්නේ. ඔන්න නිර්මාණය කිරීම. තේරුණාද? රයිට්. මේක ඇඳ ගන්නකො. මේක ඇඳ ගන්න. අඳින්න නෙවෙයි. පළවෙනි පියවර දැන් මම දෙන්නේ නැහැ. පියවර 1 කියලා. රූලයි පැන්සලයි අරගෙන දිග රේඛාවක් අඳින්න. මොකම කතන්දර දෙන්නේ නැහැ. දැන් ඔළුවට තමයි වැඩේ යන්න ඕන. අපි තව එකක් කරමු. ඔළුවට තමයි වැඩේ යන්න ඕනේ. රූල ගත්තා දිග රේඛාවක්. එක දණක් ලකුණු කරලා තියාගන්න. රේඛාවේ නම AB නම් A කොන A කියලා නම් කරා. ඊට පස්සේ කවකටුව අරගෙන එයාලා දිග දීලා තියෙනවනේ. ඒ දිගට ගැලපෙන විදිහේ දිග කවකටුවේ තුඩයි පැන්සලයි අතර පරතරයක් නිර්මාණය කරගත්තා. දැන් රූලේ බිඳුවට කවකට්ටේ තුඩ තිබ්බේ පැන්සල දික් කරා සෙන්ටිමීටර 5ක්. ඒ 5යිනේ අපිට ඕනේ. 5ක් දික් කරා. දික් කරලා ඔන්න කරන් ගන්න තියෙන චූටි චාප කෑල්ලක් ගෙහුව මෙන්න මේ වගේ. ඒ කැපිච්ච තැන රේඛාවේ අනිත් අන්තය ඉක්ව රේඛාවේ ඉතුරු ඉවර වෙන කෑල්ල B. අනේ මෙන්න මේ කොටස තමයි
මෙන්න මේ කොටස තමයි මෙතන ඉඳන් මෙතනට තමයි අපි නිර්මාණය කරපු රේඛාව වෙන්නේ. ඔයාලා මේක මැනලානේ යන්නේ සෙන්ටිමීටර 5යි කියලා. ඔන්න ඔයාලගේ නිර්මාණය ඔයාලට මෙතනින් ලියන්න පුළුවන් සෙන්ටිමීටර 5යි කියලා. දාගන්නකෝ සටහන. දැන් උදාහරණ කියලා දාපු තැනින් මෙන්න මේක ඇඳගන්න ඉවරයි ඔච්චරයි යන්නේ. හරි. තව නිර්මාණය කරමු. හරියට කරමු. ඊළඟ උදාහරණෙ විදියට ලියන්න. ඊළඟ උදාහරණෙ විදියට ලියන්න. PQ සමානයි මම ඊළඟට යනවා. ලියන්න දෙවෙනි එක. දෙවෙනි එක කියන්නේ දෙක කියලා දාන්න එපා. ඊළඟ උදාහරණේ දෙවෙනි උදාහරණේ capital PQ PQ සමානයි सेंटीमीटर 3යි. ඔන්න PQ දිග 3යි. PQ දිග 3ක් වෙන රේඛාව අඳින්න කියලා. රේඛාව නිර්මාණය කරන්න. ඇත්තටම නිර්මාණයක් තමයි කරන්න ඕනේ. අඳින්න කිව්වොත් මැනලෙන්ද හැකිනේ. දැන් එහෙනම් බිඳුවේ ඉඳන් 3ට මැනලා එහෙම අඳින්නේ නැහැ. නිර්මාණයක් කරන්නේ එහෙනම් රූල ගත්තා නිකන් දිග රේඛාවක් ඇඳලා. ඇඳගෙන අපි මේකේ එක තැනක් එක පොයින්ට් එකක් මේ රේඛාව මත කොතන හරි මෙන්න මේ වගේ තැනක් ඔන්න අපි ලකුණු කරනවා P කියලා. P මෙයා තමයි P. දැන් කවකටුව අරගෙන කවකටුවේ දිග බිඳුවේ ඉඳන් 3 වෙන තැනට ගන්න ඕනේ. ඒ අපි අඳින්නේ සෙන්ටිමීටර 3යි. P ඉඳන් Q ට දුර සෙන්ටිමීටර 3යි. එහෙනම් පැන්සල හරියට 3ට සෙට් වෙන්න තියාගන්න. ඔන්න හරි 3ට සෙට් වෙන්න තියාගන්න. ඊට පස්සේ කවකටුව ලොක් කරලා මෙන්න මෙහෙම ගෙනල්ලා තියාගන්න හරියටම P ඉන්න පොයින්ට් එකේ. P කියලා අපි ලකුණු කරානේ තනක් රේඛාව මත තනක්. එතනින් තියාගන්න කවකටුවේ තුඩ මෙන්න මේ විදිහට. ඊට පස්සේ කවකටුවේ උඩින් අල්ලලා මේකේ මෙන්න මේ විදිහේ පොඩි ඡාපයක් අඳින්න. දැන් මේ ඡාපය ඇඳිච්ච තැන මේ කැපිච්ච තැන මෙයා තමයි Q. නම් අපිට මෙතනින් Q කියලා ගන්න පුළුවන්. මෙතන ඉඳන් මෙතනට P ගේ ඉඳන් Q ට ඔය කෙලින් තියෙන රේඛාව තමයි PQ සමග රේඛා ඛණ්ඩය වෙන්නේ. ඒ දෙන්න අතර දුර සෙන්ටිමීටර 3ක් නිසා අපිට ඒ දෙන්න අතර දුර 3යි cm කියලා දාගන්න පුළුවන්කම තියෙනවා අන්න ඔය විදිහට. පැහැදිලිද? ඉවරයි. ඔච්චර. ඔන්න බලන්න නේද සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරගන්න. රයිට් මේක නිර්මාණය කරලා දාන්න ඉක්මනට. ඊට පස්සේ අපි යන දෙවෙනි එකට. දැන් සරල රේඛා ඇති පුළුවන් නේද නිර්මාණයක් කරගන්න. දැන් යන ඊළඟ එක. දෙවෙනි කාරණාව අපි ඉගෙන ගන්න යනවා. පළවෙනි එක විදිහට ඉගෙන ගත්තේ සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කියන. දෙවෙනි එක අපි නිර්මාණය කරන්න යනවා සමපාද ත්‍රිකෝණය. චුට්ටක් ඉන්නකො. සමපාද කිව්වේ සම කිව්වේ සමාන කියන්නේ. පාද කිව්වේ පාද සමාන කියන්නේ. සමපාද ත්‍රිකෝණයක් කිව්වේ ත්‍රිකෝණයක් කිව්වේ පාද 3යිනේ ත්‍රිකෝණයට තියෙන්නේ. ඔය පාද 3ම දිගින් සමානයි. අන්න එහෙම තියෙන ත්‍රිකෝණයක් අපි කියනවා සමපාද ත්‍රිකෝණයක් කියලා. රයිට්. දෙක කියලා දාලා මාතෘකාව ලියන්න. සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම. සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම. සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම. හරි. දැන් හොඳට අහන්න. දැන් ඔන්න නිර්මාණය කරන්න යන්නේ මොකද්ද? සමපාද ත්‍රිකෝණය. කලබල වෙන්න එපා ඈ. රයිට්. කිමිට වැඩි දෙන්න. දැන් උදාහරණ විදිහට අපි ලියාගමු. උදාහරණ කියලා උතන යටින් දාලා ලියන්න. capital ABC මම මේ ලියනවා වගේ ලියන්න. A B C capital ABC ත්‍රිකෝණයේ
ත්‍රිකෝණය කියලා ලියමු. ත්‍රිකෝණය capital ABC ත්‍රිකෝණය समपाद त्रिकोणयकी. समपाद त्रिकोणयकी. समपाद त्रिकोणयकी. समपाद त्रिकोणयकी. එහි එක් පාදයක දිග. එක් පාදයක දිග. එහි එක් පාදයක දිග සෙන්ටිමීටර 4ක් නම් එහි එක් පාදයක දිග සෙන්ටිමීටර 4ක් නම් ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. එහි එක් පාදයක දිග සෙන්ටිමීටර 4ක් නම් ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. හරි. එතන අතර කරන්න මට දෙන්න අවස්ථාව. ඔන්න මම තමයි කරන්නේ. ඔයාලට බලන් ඉන්න දෙන්නේ. ඔයාලට ඊළඟ එක කරන්න දෙන්න. මේකට අවස්ථාව මට දෙන්න. මේක හරිම ලේසි චූටි පාඩමක්. හැබැයි මේ තියරිටිකල් අස්සරට ඔලුවට යන්න ඕන. මම පළවෙනියට නිකන් අඳින්නම්කෝ. ABC ත්‍රිකෝණය කොහොමද තියෙන්නේ කියලා නිකන් පොඩි දල සැකැස්මක් අඳින්නම්කෝ. මෙන්න මෙහෙමනේ ABC ත්‍රිකෝණය තියෙන්නේ. නිකන් මම අඳින්නේ. මේ අඳිනවයි නිර්මාණය කරනව නෙවෙයි. මම නිකන් දල සටහනක් මගේ ඔළුවේ ඇඳ ගන්නවා. මෙන්න ABC. එහෙනම් එක තැනක්, එක කොනක්, එක මුල්ලක් A, අනිත් මුල්ල B, අනිත් මුල්ල C. දරුවනේ සමපාදයි කියලා කියන්නේ ත්‍රිකෝණය. මෙයාගේ පාද ඔක්කොම දිගින් සමානයි. එක පාදයක් සෙන්ටිමීටර් 4යි කියලා දුන්නා නම් මේ එක පාදයක් සෙන්ටිමීටර් 4යි කියලා දුන්නා නම් අනිත් පාදත් සෙන්ටිමීටර් 4ම තමයි. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයේ පාද තුනම සෙන්ටිමීටර 4 බැගින් තමයි තියෙන්නේ. ඔන්න ඔය වගේ එකක් තමයි නිර්මාණය කරන්න යන්නේ. කලබල වෙන්නේ නැතුව හොඳට අහගන්න. දැන් ඔයාලා නිර්මාණයක් නේ කරන්න යන්නේ. රූලර් අරන් එක පැත්තක් 4යි අනිත් පැත්ත 4යි. ඔහොම මැන අඳින්න බෑ. අඳින්න බෑ. නිර්මාණයකුයි කරන්නේ. කව කඩුව පාවිච්චි කරලා තමයි කරන්නේ. දැන් ත්‍රිකෝණයක් නිර්මාණය කරනවා කියලා කියන්නේ සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න දන්නවනේ. එක සරල රේඛාවක් අඳින්න දන්නවනේ. ත්‍රිකෝණයක් කියන්නේ සරල රේඛා. ඔහොම කෙලින් ඉරි. මේ මම ඇඳලා තියෙන මේ බලන්න ස්ක්‍රීන් එක. මෙයා මේ තුන් දෙනෙක් ඉන්නේ සරල රේඛා තුනක්. ඔය තුනම එකට සෙට් වෙන්න ලස්සනට ඇඳ ගන්නවා. හරිනේ. ෂේප් එකේ අඳිමු. අඳිමුකෝ ත්‍රිකෝණය. මෙන්න මම ගන්නවා ත්‍රිකෝණය. රයිට්. මම පළවෙනියටම මේ AB රේඛාව අඳින්න ප්ලෑන් කරනවා. එහෙනම් මම පළවෙනියටම රූල අරගෙන ඔන්න මම අඳිනවා AB රේඛාව. රයිට්. මම පළවෙනියටම නිකන් රේඛාවක් අඳිනවා. මම නිකන් රේඛාවක් ඇඳලා E කියන තැන අපි ලකුණු කරන්න ඉන්න බෑ. එක තැනක් ලකුණු කරලානේ වැඩේ පටන් ගන්න කිව්වේ. ඔන්න මම එක තැනක් ලකුණු කරනවා. A කියන. ඔන්න ඒ ලක්ෂය මම ලකුණු කරා. හරිනේ. ඔන්න ඒ ලක්ෂය මම ලකුණු කරා. දැන් B ව ලකුණු කරන්න. B ඉන්නේ බලන්න දරුවනේ. B ඉන්නේ ඊට සෙන්ටිමීටර් 4ක් ඇති. එහෙනම් කව කටුව අරගෙන කව කටුවේ තුඩ ගෙනල්ලා බිඳුවට තියලා පැන්සල ඈඩ් කරන්න ඕනේ හරියටම සෙන්ටිමීටර් 4ක් වෙනකම්. යාළගේ රූල තියලා රූලේ බිඳුවට කව කටුවේ තුඩ තියන්න පැන්සල ඈඩ් කරන්න සෙන්ටිමීටර් 4ක් සෙට් වෙන තැනට. ඊට පස්සේ කව කටුව ඒ ගානට ෆික්ස් කරගෙන ආය කව කටුවේ දිග වෙනස් වෙන්න දෙන්නේ නැතුව මේ කව කටුව අරන් ගිහිල්ලා කව කටුවේ තුඩ තියන්න අර A කියලා තිබ්බ ලක්ෂය. A කියලා තිබ්බ එතනින් තියන්න කව කටුවේ තුඩ. තියලා අනේ පැන්සලෙන් හිමීට පොඩි ඡාපයක් අඳින්න. ඔන්න මම අඳින්න යන්නේ පැන්සලෙන් චූටි ඡාපයක්. මේ ගානට තියාගෙන ඔන්න මම චූටි ඡාපයක් අඳින්නයි යන්නේ. මෙතනින් B කියලා මාක් කරන්න යන්නේ. එහෙනම් කව කටුවේ උඩින් අල්ලලා පොඩි ඡාපයක් ඔන්න ඒ විදිහට පහළට ඇන්නා. හරි. B
දැන් මම කවකටු චුට්ටක් මෙතනින් අයින් කරනවා. දැන් හරිනේ වැඩි. නැන්දනේ. දැන් මම කවකටු චුට්ටක් මෙතනින් අයින් කරනවා. අයින් කරලා මම මෙතන ලකුණු කරගන්නවා මේ කැපිච්ච තැන මෙන්න මෙතන B කියලා. මෙන්න B. ඔන්න එක රේඛාවක් නම් ඉවරයි. EB කියන රේඛාව ඇඳලා ඉවරයි. ලොකු දෙයක් අපි කරගත්තා. හරි. දැන් හොයාගන්න තියෙන එක තැනයි. C ඉන්නේ කොතනද කියලා හොයාගත්තා නම් මෙන්න මෙයා. මෙන්න මෙතන හොයාගත්තා නම් මේ C සෙට් වෙන්නේ කොතනටද? මෙතනට. මෙතන හොයාගත්තා නම් මේ තැන හොයාගත්තා නම් අනිත් දෙන්න රූල තියලා යා කරන්න විතරයි තියෙන්නේ. කොහොමද ඔක හොයාගන්නේ? මේ බලන්නකෝ. දැනට Aත් හරි. Bත් හරි. C මේක තමයි හොයාගන්න ඕනේ. මේක තමයි හොයාගන්න ඕනේ. අපි දන්නවා A ගේ ඉඳලා සෙන්ටිමීටර් 4ක් ඈතින් තමයි C ඉන්නේ. B ගේ ඉඳලා සෙන්ටිමීටර් 4ක් හොඳට බලන්න ස්ක්‍රීන් එක. B ගේ ඉඳලා සෙන්ටිමීටර් 4ක් ඈතින් තමයි C ඉන්නේ. එහෙනම් දැන් කවකටු විදුර අපි සෙන්ටිමීටර් 4ටනේ ගත්තේ. ආයෝක වෙනස් කරන්නේ නැතුව ඔය ගානම තියාගෙන කවකටු විදුඩ ආයෙත් ඒටම තියලා කවකටු විදුඩ ඒටම තියලා මේ කවකටුවෙන් හිමීට අපි චූටි ඡාපයක් ඇඳ ගන්න ඕනේ. දැන් නිකන් සීන්න තැන ගන්න ඕනේ. අන්න එතනට තියලා නිකන් පොඩි ඡාපයක් ඇඳගත්තා නම් හරි. අපි හිමීට කලබල නැතුව ඔන්න C ඡාපය මම අඳින්නයි හදන්නේ. මෙන්න මේ හරියෙන් මම මේක අඳින්නයි හදන්නේ. අඳිනවා පොඩි ඡාපයක්. ඔන්න ඔය වගේ පොඩි රේඛා කොටසක් ඇඳලා ගන්න. හරි නේද? ඔන්න මම ඇඳලා. එනවනේ. රයිට් ඇඳලා තියෙනවා. දැන් ඔහොමම දැන් E ගේ ඉඳන් සෙන්ටිමීටර් 4ක් ඈතින් යන්නේ. ඔහොමම කවකටු අරන් ඇවිල්ලා අපි කවකටුව තියෙනවා B කියන පොයින්ට් එකේ. හරියටම B කියන තැනින් කවකටුව තියෙනවා. B ඉන්නේ කොතනද අර සරල රේඛාවෙන් මාක් කරේ? එතනින් කවකටුව තියෙනවා. තියලා මෙන්න මේ කවකටුවෙන් ආයෙත් පොඩි ඡාපයක් ගන්නවා. හරි අපි ගහපු ඡාපය කැපෙන විදිහට. ඔන්න බලන්නකෝ. දැන් කැපිච්ච තැනක් ආව නේද? අනේ මේ කැපිච්ච තැන එතන තමයි C කියලා කියන්නේ. දැන් ඔයාලට පුළුවන් රූල තියලා මේ A කියන තැනයි C කියන තැනයි ඔන්න ඔය විදිහට යා කරන්න. ඊට පස්සේ රූල තියලා ආයෙත් B කියන තැනයි C කියන තැනයි ආයෙත් යා කරන්න පුළුවන්. ඔන්න ABC ත්‍රිකෝණය නිර්මාණය වෙලා ඉවරයි. දැන් හරිද කියලා බලන්න රූල අරගෙන මෙන්න A ගේ ඉඳන් B ට මනින්නකෝ. මෙන්න හරියටම 4යි ෂෝක්. A ගේ ඉඳන් C ටත් මනිමුද? A ගේ ඉඳන් C ට නිකන් මැනලා බලමු. ඔන්න මෙතන බිඳුවට තියලා ගානට මැනලා බලන්න C ට. ඔන්න බලන්න. ඔන්න මම බිඳුවට තියලා මනිනවා. ඔන්න බිඳුවට තිබ්බා. බලන්න ගානට 4යි නේද? මේ බලන්න C කැපිච්ච තැන මෙන්න මෙතන ගානට 4න් යන්නේ මේ. ඔය විදිහටම අනිත් පැත්තටත් බැලුවොත් අනිත් දිශාවටත් බැලුවොත් BC ගේ දිගත් අපි මැනගත්තොත් ඔන්න බලන්න මම BC වත් මනින්න යන්නේ. රූල අරගෙන C ගේ ඉඳලා B ට තියන්න. හරි කෙලින් තියන්න. මේ විදිහට රූල තියන්න බිඳුවෙන් තියන්න. ඒ කියන්නේ හරියට C ඉන්න තැන බිඳුවට සෙට් වෙන්න තියන්න. මේ බලන්න ගානට B කියන ඩොට් එකට එද්දි ගානට එතන 4ට තමයි යන්නේ. දැන් අපිට කියන්න පුළුවන් අනේ දැන් නම් ෂෝක් වැඩි. ඔන්න දැන් අපිට කියන්න පුළුවන් මේ A ගේ ඉඳන් B ට තිබ්බ දුර සෙන්ටිමීටර 4යි කියලා. ඊට පස්සේ කියන්න පුළුවන් A ගේ ඉඳන් C ට තිබ්බ දුරත් සෙන්ටිමීටර 4යි කියලා. B ගේ ඉඳන් C ට තිබ්බ දුරත් මෙන්න මෙතන සෙන්ටිමීටර 4යි කියලා
ඔන්න ඔය විදිහට උතරම් සෙන්ටිමීටර 4යි කියලා ලකුණු කරගන්න පුළුවන්. මෙන්න මේකට තමයි කියන්නේ සමපාද ත්‍රිකෝණ නිර්මාණය කිරීම කියලා. ලේසි නේද? නෝමල් එකේ එයාලා දීලා තියෙන දිගට ගැලපෙන සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරගත්තා. කරලා ඉවරලා මොකද කරේ? දැන් සරල රේඛා ඛණ්ඩයම දෙපැත්තේ කොන් දෙකක් අයින් දෙකක් දන්නවනේ යාගේ. හරි. කව කට්ටේ දුර වෙනස් නොකර එක කොනක තුඩ තියලා උඩු පැත්තට මේ පැත්තට පොඩි ඡාපයක් ගන්න. ඊට පස්සේ කව කට්ටේ තුඩ අර අනිත් කෙළවරින් තියලා ආයෙත් කව කට්ටේ පැන්සල් කරන් මේ පැත්තට ඡාපයක් ගහගත්තා. අර අපි ගහපු ඡාපේ කැපෙන විදිහට. ඔය ඔක්කොම කරේ කව කට්ටේ දුර සෙන්ටිමීටර 4 මැන්නට පස්සේ ආයෙ වෙනස් කරන්නේ නැතු. දැන් අර ඡාප දෙක කැපිච්ච තැන අනේ මුල ඉඳන් E කියන්නේ A ගේ ඉඳන් යා කරනවා B ගේ ඉඳලා යා කරනවා. A B හරි ඊළඟට හම්බෙච්ච තැන C කියලා නම් කරනවා. ඔච්චරයි කතාව. ඉවරයි. right දාගන්නකෝ උඩ. ඊට පස්සේ මම ඔයාලට කරන්න ගානක් දෙන්නම්. ඔයාලට කරන්න එකක් දෙන්නම්. ලීසිනේ වැඩි. හරිම ලීසිනේ. ඇත්තටම හිතලා බලන්න කොච්චර ලේසිද අප්පා මේ නිර්මාණ කරන්නේ කියලා. නිකන් අඳිනවා ගානට අඳිනවා මොකක් පාවිච්චි කරලාද? කව කටුව පාවිච්චි කරලා. දැන් නිකන් රූලෙන් මැනලා නිකන් ඔහේ අඳින්නේ නැහැ. අපි ගානට කව කටුව පාවිච්චි කරලා මේක නිර්මාණයක් තමයි කරන්නේ. හරි. දැන් යන්නේ ඉස්සරහට. හරි. කලබල නැතුව හොඳට ලියන්න දෙවෙනි උදාහරණය විදිහට. දෙවෙනි කොටසේ දැන් මේ උදාහරණයක් මම කරා. ඔයාලා කරන උදාහරණය. මේක හරියන්නේ හැමෝම right. ලියන්න. x y z समपाद त्रिकोणයේ xyz समपाद त्रिकोणයේ xyz समपाद त्रिकोणයේ පැත්තක දිග सेंटीमीटर 2.5ක් නම් सेंटीमीटर 2.5ක් නම් सेंटीमीटर 2.5ක් නම් XYZ त्रिकोणය निर्माणය කරන්න. XYZ त्रिकोणය निर्माणය කරන්න. හරි නේද? නිර්මාණය කරන්න බලන්න ඔයාලා. ඔයාලා කරන්න බලන්න. මම බලාගෙන ඉන්නම් ඔයාලා කරන්න. නිර්මාණය කරන්න ඉක්මන නිර්මාණය කරමු. ඕනේ නම් දල සටහනක් ඇඳගෙන sorry. ඒකේ අර ABC කියලා තියෙන තැන් ටික මම නිකන් දාලා නිකන් පැන්සලෙන් ඔහේ ඇඳගත්තේ. ඒ වගේ එකක් කැමති නම් ඇඳගෙන. මම ඒකට සපෝට් එකක් දෙන්නම්. ඔන්න මම නිකන් එකක් අඳිනවා. නිකන් ත්‍රිකෝණයක් කියන්නේ ඔය වගේ එකක් නෙමෙයි. समपाद त्रिकोणයක් නම් එක්කෙනෙක් x අනිත් එක්කෙනා y අනිත් එක්කෙනා z. x ගේ නම් y ට දුර 2.5යි මේක 2.5යි මේකත් 2.5. ඒ සමපාදනේ සමපාද කියන්නේ පාද සමාන. ඔක්කොම 2.5 කැලි තුනක් ඇඳ ගන්නයි. ක්‍රමේ මතකයිනේ. එක රේඛාවක් ඇඳලා ඒකේ 2.5ක් මාක් කරා. ඊට පස්සේ එක කොනක තුඩ තියලා මේ පැත්තට මාක් කරා 2.5. අනිත් කොනේ තුඩ තියලා මේ පැත්තට 2.5ක් මාක් කරා. යා කරා ත්‍රිකෝණය නිර්මාණය වෙලා ඉවරයි. ඉක්මනට කරන්න බලන්න. කරන්න බලන්න ඉක්මනට.
අපි කරන්න ඕනේ. හරි. දෙමින් වෙලාව. තවෝඩද? තියන්නේ පොඩි රෝල වෙලාව ගන්නකො. රූල ගන්න. හරි. රූල අරගෙන නිකන් රේඛාවක් ඇඳලා දාන්න සෙන්ටිමීටර 2.5යි අපිට ඕනේ. නිකන් ඔය රූල අරන් නිකන් රේඛාවක් පළවෙනියට ඇඳලා දාන්න. ඔන්න මම රූල ගත්තා. ඔන්න නිකන් රේඛාවක් ඇඳලා දැන්. හරිනේ. දැන් ඔන්න එක තැනක් මම ලකුණු කරනවා. ඔන්න මේ වගේ තැනක් x කියලා. sorry. ඔන්න වගේ තැනක් මම ලකුණු කරනවා x කියලා. ඔන්න x. ඊට පස්සේ කව කටුව අරගෙන කව කටුවේ තුඩ ගෙනල්ලා බිඳුවෙන් තියලා කව කටුවේ තුඩ ගෙනල්ලා හරියටම බිඳුවෙන් තියලා පැන්සල ගෙනල්ලා තියෙනවා අපි 2.5. දැන් 2.0 ගාණක් තියෙන. ඒ කියන්නේ 2 පාස් කරලා 3 නෙවෙයි. මේ බලන්න 2 3 හරි මැදට පේනව නේද අර චුට්ටක් දිග රේඛාව. ඒ 0.5 පෙන්නලා තියෙන්නේ මේ මෙතනින්. 2 3යි මැද හරියටම කෑලි 10කට බෙදලා තියෙනවා. මේ 1යි 2යි 3යි 4යි 5යි. ඔය 2.5. ඔන්න ඔතනද තියාගන්න. තියලා කව කට්ටේ දුර වෙනස් නොකර ඒ ගානට කව කට්ටේ ඇඩ්ජස්ට් කරලා හදාගෙන කව කටු අරන් ගිහිල්ලා තියන්න ඕනේ හරියටම අර x කිව්ව තැන. එතන තියලා කව කටු පැන්සලෙන් පොඩි චාපයක් දාගන්නවා මෙන්න මෙතන. හරි. චාපයක් දාගන්න ඕනේ. චාපයක් දාගන්න ඕනේ. මෙන්න මෙතනින් පොඩි චාපයක් ඔන්න විදිහට දාගන්න ඕනේ. දාගෙන අපි දන්නවා මෙහා පැත්තේ කොන y කියලා. එහෙනම් අපි යාව නම් කරනවා y කියලා. මේක නම් කරනවා y විදිහට. ඊට පස්සේ ආයෙත් කව කටුව අරගෙන ඉසෙඩ්ව හොයාගන්න එපේ. කව කටුව අරගෙන ඔතනම තියාගන්නවා කව කටුවේ තුඩ. තුඩ ඔතනම තියලා කව කටුවේ පැන්සලෙන් මෙන්න මේ විදිහේ ටිකක් දිග චාපයක් ගහගන්න. එතකොට ලස්සනට කැපෙන තැනක් සෙට්. ඔන්න ඔය විදිහේ චාපයක් ගහගන්නවා. ඊට පස්සේ ආයෙත් කව කටුවේ තුඩ අරන් ඇවිල්ලා y මත තියනවා. තියලා දැන් මේක කැපෙන විදිහට මෙන්න මේ විදිහට ආයෙත් චාපයක් නිර්මාණය කරනවා. හරිනේ. ඔන්න චාප දෙක කැපෙන තැනක් සෙට් වුණා. එතන තමයි එහෙනම් කවුද z කියලා කියන්නේ. මෙන්න මෙතන තමයි z ඉන්නේ. දැන් x ගේ ඉඳන් අපි අඳිනවා හරියටම z. ඒ කියන්නේ අර චාප දෙක කැපිච්ච තැන තමයි z. එතන අඳිනවා මෙන්න මේ විදිහේ සරල රේඛාවක් රූල තියලා. ඊට පස්සේ z ගේ ඉඳන් y ට නැත්නම් y ගේ ඉඳලා z ට ආයත රූල තියලා රේඛාවක් නිර්මාණය කරනවා. ඔයාලා මනලා බලන්න. අනේ මෙන්න මේ x ගේ y ගේ අතර දුර a සෙන්ටිමීටර 2.5යි කියලා. ඒ විදිහටම y ගේ සහ z ගේ අතර දුරත් මේකත් a සෙන්ටිමීටර 2.5යි කියලා. ඒ විදිහටම x ගේ සහ z ගේ අතර දුරත් මේකත් ඔටෝම ඇවිල්ලා ඇති 2.5 සෙන්ටිමීටර කියලා. ඔච්චරයි කතාව. ඔන්න වැඩේ ඉවරයි. ඔච්චරයි යන්නේ. ඒසිනේ ත්‍රිකෝණ නිර්මාණය ඉවරටම ඉවරයි. ඔන්න අපි දැන් දන්නවා සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. යම් අවසාන අවස්ථාවට පාඩම ඉවර කරන්න හදන්නේ සරල රේඛා ඛණ්ඩය ඉවරයි. ත්‍රිකෝණ නිර්මාණය ඉවරයි. අන්තිම එක තුන්වෙනි එක 3 කියලා දාලා ලියන මාතෘකාව. 3 කියලා දාලා ලියන මාතෘකාව. ත්‍රිකෝණේ ඩබල් කතා කරන්නේ නෑ. ත්‍රිකෝණේ පාද 3යි. සවිදි ෂඩාශ්‍රය. හරියට වචන ලියන්න. මේ විදිහට සවිදි ෂඩාශ්‍රය.
සවිදි ෂඩාශ්‍රය. සවිදි ෂඩාශ්‍රය. ශ්‍රයක් නිර්මාණය කිරීම. සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කිරීම. හරියට ලියන්න සවිදි ෂඩාශ්‍රයක් කියනකොට ඔය මන් ස්ක්‍රීන් එකේ ලියලා තියෙන විදිහට ලියා ගන්න. සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කිරීම. හරි. දැන් ෂඩාශ්‍රයක් කියන්නේ ෂඩ කියන්නේ 6යි කියන්නේ. දැන් අපි මේ නිර්මාණය කරන්න යන්නේ පැති 6ක් ඉන්න එක්කෙනෙක්. කොහොමද කියලා මුලින් කතා කරමු. එක උදාහරණයක් අරගෙන පළවෙනි එක මට ඊළඟ කියනවා ඔයාලට. මේකත් හරිම ලේසි. මෙන්න පටන් ගන්න විදිහ. මේකේ ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි අපි එක කියලා ගමු. මෙන්න මේ විදිහට එක කියලා දාලා ලියන්නකෝ. මේ විදිහට දාන්න එක කියලා පළවෙනි ක්‍රමය. ක්‍රම දෙකක් තියෙනවා. ත්‍රිකෝණය පාවිච්චි කරලා හදන්න පුළුවන්. ත්‍රිකෝණ පාවිච්චි කරලා නැත්නම් වෘත්තයක් පාවිච්චි කරලා හදන්න පුළුවන්. පළවෙනි එක ලියන්න එක වෘත්තයක් මගින් සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කිරීම. වෘත්තයක් මගින් සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කිරීම. අපි කියවදී ෂඩාශ්‍රය කියලා කිව්වට ඇත්තටම ෂඩශ්‍රය. හරිද? ෂයන්න, ඩයන්න, ශ්‍රයන්න, ජයන්න. හරි. දැන් ඔන්න වෘත්තයක් පාවිච්චි කරලා හදන්නයි යන්නේ. ඒක යටතේ ලියන්න උදාහරණ කියලා දාලා මේකේ මේ පොඩ්ඩක් ඉන්න. සවිදි කියන එකේ තේරුම මොකද්ද? සවිදි. මොකක්ද මේ සවිදි කියන්නේ? මොකද්ද මේ සවිදි කියන එකේ තේරුම? සවිදි කියන්නේ පාද සියල්ලම සමාන සහ කෝණ සියල්ලම සමානයි කියන අදහස. එහෙනම් අපි හදන්න යන්නේ දැන් පාද ඔක්කොම සමාන වෙච්ච ෂඩ කිව්වේ 6ක්, පාද 6ක් සහිත තල රූපයක් තමයි අපි හදන්න යන්නේ. ලියන්න උදාහරණ කියලා දාලා ඔකේ අපිට උදාහරණයක් විදිහට දාලා ලියන්න. සෙන්ටිමීටර දෙකක පාදයක්. සෙන්ටිමීටර මෙහෙම ලියන්න 2 cm පාදයක දිග ලෙස පවතින සෙන්ටිමීටර 2 පාදයක දිග ලෙස පවතින සවිදි ෂඩාශ්‍රය නිර්මාණය කරන්න. සවිදි ෂඩාශ්‍රය නිර්මාණය කරන්න. right. මට දෙන්න අවස්ථාව. මට. දැන් කව කටුවේ තුඩ ගෙනල්ලා හොඳට අහගන්න මේක වෙනස්. කව කටුවේ තුඩ ගෙනල්ලා බිඳුවට තියන්න. හරියට බිඳුවට තියන්න. ඊට පස්සේ පැන්සල ගෙනල්ලා හරියටම 2 කියන තැනට තියන්න. 2 එකක් නැඳින්න යන්නේ. 2ට තියන්න. ඊට පස්සේ කව කටුව අරන් ඇවිල්ලා මෙන්න මේ විදිහට කව කටුවේ දුර වෙනස් නොකර අරන් ඇවිල්ලා ලස්සන රවුමක් අඳින්න. සම්පූර්ණ වෘත්තයක් කිව්වේ රවුමක්. මෙහිම වටේට රවුම කරකවන්න. වටේට කොහොම කරකලා ඔන්න වෘත්තයක් නිර්මාණය කරන්න. හරි නේද කතාව? ඔන්න වෘත්තය හරි. ඊට පස්සේ මේ වෘත්තය මත ඔයාලා කැමති තැනක් තෝරගන්න. වෘත්තය මත කැමති තැනක් ඔන්න මම මෙතන තෝරගන්න. කැමති තැනක් තෝරලා අන්න එතනින් ආයෙත් කව කටු අරගෙන කව කටුවේ තුඩ තියන්න. මෙන්න මෙතනින් කව කටුවේ තුඩ තියන්න. තුඩ එතනින් තියලා කව කටුවෙන් ආයෙත් පොඩි චාපයක් ගහන්න. මෙන්න මේ විදිහට මෙයා කැපෙන විදිහට. හරිනේ? ඊට පස්සේ ආයෙත් කව කටුවේ තුඩ අරගෙන ඇවිල්ලා තුර වෙනස් කරන්නේ කව කටුවේ. ඒ ගානමයි කිව්වේ සෙන්ටිමීටර් 2 වෘත්තයක් ඇන්දේ. එතකොට අපි ගත්තේ කව කට්ටේ පැන්සලයි තුඩයි අතර දුර සෙන්ටිමීටර් 2යි. ඒක වෙනස් කරන්නේ නැහැ.
මේක අරන් ඇවිල්ලා ආයෙත් තියන්න හරියටම මෙන්න මෙතන. කියන්නේ අපි අර ලකුණු කරපු තැනි වෘත්තය මත ලකුණු කරපු තැනි. ආයෙත් කවකටුවෙන් මෙහෙට මෙන්න මේ විදිහේ කොටසක් ගන්න. හරි නේද? ආයෙත් උඩ අරන් ගිහිල්ලා ඔය කැපිච්ච තැනින් තියන්න. තියලා ආයෙත් පැන්සලෙන් පොඩි ඡාපයක් මෙන්න මේ විදිහට අදින්න. ආයෙත් කවකට්ටේ උඩ අරන් ගිහිල්ලා අර කැපිච්ච තැනින් අනිත් තියන්න මෙන්න මෙතන. ආයෙත් මේකෙන් චූටි ඡාපයක් මෙන්න මේ විදිහට අදින්න ඕන. ආයෙත් පැන්සල අරන් උඩ අරන් ඉන්න අර කැපිච්ච තැනින් ආයෙත් උඩ තියන්න. තියලා පැන්සල අරන් ඇවිල්ලා ආයෙත් පොඩි ඡාපයක් ඇඳලා දාන්න මෙන්න මේ විදිහට. හරිනේ. ඊට පස්සේ ආයෙත් උඩ අරන් ඇවිල්ලා මෙතනින් තියලා හරියටම අර කැපිච්ච තැනින් තියන්න. තියලා පැන්සල අරන් ඇවිල්ලා ආයෙත් මෙන්න මේ විදිහට මෙතනින් ඡාපයක් ගන්න. එතකොට මේ ඡාපය යයි හරියටම ඔයාලා අර කලින් සිලෙක්ට් කරපු තැනින්. දැන් ඔයාලට පුළුවන් මම ඔයාලට වැඩි දුරටත් පේන්න හොඳට පේන්න වෙනත් පාටක් පාවිච්චි කරන්නම්. දැන් මම රූල තියලා මෙන්න මේ සෙට් එක යා කරනවා. මෙතන ඉඳන් මෙතනට. මෙතන ඉඳන් මෙතනට. මෙතන ඉඳන් රූල තියලා යා කරන්නේ. රූල තියලා පැන්සලෙන් යා කරන්න ඔන්න ඔය විදිහට ඔක්කොම ලක්ෂ්‍ය ටික. ඔන්න ඔය විදිහට යා කරන්න. ඔන්න දරුවෝ ෂඩාශ්‍රයක් ලැබුණා. බලන්න පාද 6යි මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. අපි කවකට දුර වෙනස් කරේ නෑනේ. ඒ කියන්නේ මේ ඔක්කොම මේ පැත්තත් සෙන්ටිමීටර 2යි මේ පැත්තත් සෙන්ටිමීටර 2යි මේ පැත්තත් 2යි මේ පැත්තත් 2යි මේ පැත්තත් 2යි මේ පැත්තත් 2යි. ඔයාලට ඕනේ නම් ඔයාලා රූල තියලා මනලා බලන්න. මෙන්න මෙහෙම බිඳුවෙන් හරියට තියලා බිඳුවෙන් හරියටම තියලා මේක දිගේ මනලා බලන්න. අපි දෙකකට යන්නේ. ඔන්න හරියටම රූල තියලා බලනොත් මෙන්න මෙතනින් පටන් ගත්තේ බිඳුවෙන් හරියටම දෙකෙන් ඉවර වෙලා. ඔය විදිහට හැම පාදයක් දිගේම තියලා බලන්න. ඔයාලට හරියටම දෙක ගානේ ලැබෙයි අපි. හරි නේද? ඉවරයි මේ කතාව. ඔන්න ඇදලා ඉවරයි. දාගන්න. මතකයි ක්‍රමේ? සෙන්ටිමීටර 2ක සවිදි ෂඩාශ්‍රයක් අනින්න කිව්වොත් 2ක වෘත්තයක් ඇඳලා ඊට පස්සේ කපාගෙන ගියා. ඔච්චරයි. දැන් ඔන්න පළවෙනි ක්‍රමේ ඉවරයි. මේක ලීසි හා. මේක තමයි ඔයාලා පාවිච්චි කරන්න ඕනේ. ෂඩාශ්‍රයක් අනින්න කිව්වොත් මේක තමයි ලීසි ක්‍රමය. මම ඔයාලට යෝජනා කරන්නේ මේ පළවෙනි ක්‍රමය පාවිච්චි කරන්න කියලා. ඉඳ රතු පෑනේ තරුවක් වගේ දාගන්න. නැත්නම් මේ පළවෙනි ක්‍රමය කියන එක රවුන්ඩ් කරගන්න. මොකද දෙවෙනි ක්‍රමය චුට්ටක් සංකීර්ණයි. ත්‍රිකෝණ ගොඩාක් අඳින්න වෙනවා. දෙවෙනි ක්‍රමයෙන් යනවා නම්. හැබැයි ඒක දැනන් ඉන්න ඕනේ අපි ඒ නිසා ඒකේ නිර්මාණය මේකට පස්සේ කරමු. දාගන්න මේ තව චුට්ටයි. තව එකයි අඳින්න. මේ ක්‍රමය කරාම ඉවරයි. චූටි පාඩම. ලේසි පාඩම. ඊට පස්සේ මේකෙන් හෝම්වර්ක් වලට අභ්‍යාස ටික ඔයාලා කරන්න ඕනේ. අච්චුපොතේ අභ්‍යාස ටික මම ආයෙත් මේ විදිහටම අච්චුපොතේ අභ්‍යාස ටික ආයෙත් අඳින විදිහ ඩිස්කෂන් ක්ලාස් එකකින් ඔයාලත් එක්ක කතා කරනවා. ඔයාලා ඇඳලා පස්සේ දැන් මම අඳින එකනේ ඔයාලා කරන්නේ. ඩිස්කෂන් ක්ලාස් එකකින් කරන්නේ හෝම්වර්ක් ටික ඔයාලා කරාට පස්සේ ඔයාලට බැරි වෙන ඒවා සහ ෂුවර් නැති උත්තර තිබ්බොත් එහෙම නැත්නම් වැදගත්ම ගණන් මම තෝරගත්ත වැදගත් ගණන් තියෙනවා. ටික සාකච්ඡා කරමු. අපි යන්න දෙවෙනි එකට. ඉවරද? නැද්ද තාම? ඒ චූටි වෙලාවක් දෙන්න මම දාගන්න. ලොකු වෙලාවක් ගන්න ඕනේ නැහැ. කව කට්ට එක සැරේයිම එක සැරේයි. ආයෙ විනාශ කරන්නේ නැහැ. කව කට්ට තියලා ඇඳගෙන යනවා. එකකින් එක තැනකින් කියලා කැපුවා. ඒ කැපිච්ච තැනින් කියලා තව තැනක් කැපුවා. එතනින් කියලා තව. එතනින් තව. එතනින් තව. එතනින් ඉවරයි. 6 ලස්සනට 6ක් මාක් වෙයි. පොයින්ට් 6ක් ලස්සනට මාක් වෙයි. වැඩ ඉවර. එච්චරයි යන්නේ. අර මේක පොයින්ට් 6ක් මාක් වෙයි.
දැන් මොකද කරන්නේ සෙන්ටිමීටර 4ක එකක් වගේ යන්නේ. කව කට්ටි දුර සෙන්ටිමීටර 4කට ගන්න. මේකේ තුඩයි පැන්සලයි අතර 4යි. 4ක වෘත්තයක් අඳිනවා. එක තැනක් සිලෙක්ට් කරලා කපාගෙන අනේ උම යනවා වටේටම 6 සැරයක්. 6 සැරයක් ගියාට පස්සේ ඔක්කොම ටික යා කරලා දානවා නිකම්ම ෂඩාශ්‍රය වලගේ ඇත්තේ. හරි. යමු දෙවෙනි ක්‍රමයට. දෙක කියලා දාලා ලියන්න මාතෘකාව. ත්‍රිකෝණයක් ඇසුරින් ත්‍රිකෝණයක් කියන්නේ බා අරකන වෘත්තයක් නේ. එක වෘත්තයනේ. මේක ත්‍රිකෝණ ගොඩක් පාවිච්චි කරනවා. ත්‍රිකෝණ ඇසුරින් සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කිරීම. ත්‍රිකෝණ ඇසුරින් සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කිරීම. හරි නේද? හරි. ඒක යටතේ උදාහරණයක් විදිහට කියමු. උදාහරණ කියලා දාලා ලියන්න. අපි ගමු සෙන්ටිමීටර පාදයේ දිග ගමු සෙන්ටිමීටර 4ක් වගේ කලින් දෙක ගත්තනේ. දැන් 4ක් වගේ ගමු. ඔන්න මම වැඩි කරනවා සෙන්ටිමීටර 4යි. උදාහරණ කියලා දාලා සෙන්ටිමීටර 4යි කියලා දාගත්තාම උදාහරණ සෙන්ටිමීටර 4ක් තමයි ගන්නේ. normal පිට සෙන්ටිමීටර 4ක අපි අඳගමු සරල රේඛා ඛණ්ඩයක්. ත්‍රිකෝණයක් නිදරුව නිර්මාණය කරන්න යන්නේ. එහෙනම් පළවෙනියට සරල රේඛා ඛණ්ඩයක් තියෙනවා. ඔන්න මම බිඳුව කියන පොයින්ට් එකෙන් ගානට කවකට තියෙනවා. ඊළ පැන්සල මන් දිගෑර ගන්නවා ගානට 4ක් කියන ගන්න. කරලා කවකටුව ලොක් කරලා මෙන්න මෙහෙම පොඩි ඡාපයක් අපි හද ගන්නවා මෙන්න මෙතන. මොනතනින් චූටි ඡාපයක් මම හදගන්නවා. ඊට පස්සේ ඒ ගානම තියලා ඒ පොයින්ට් එකේම තියලා දැන් අපි දන්නවනේ ත්‍රිකෝණයක් අඳින විදිහ. දුර වෙනස් කරන්නේ නැහැ සමපාද ත්‍රිකෝණ පාවිච්චි කරේ. මම මෙන්න මෙතනිනු පොඩි ඡාපයක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ කැපිච්ච තැනින් ආයෙත් උඩ තියලා මේ පැත්තටත් ඒ විදිහම ඡාපයක් ඇඳ ගන්නවා. ඔන්න මගේ කලින් ඡාපය ඇඳිලා නැහැ මම ආයෙ අඳින්නම්. මෙන්න මෙතනින් තියලා අපි පොඩි ඡාපයක් ඇඳ ගන්න ඕනේ මේක කැපෙන විදිහට. ඒක කියනවා විදිහට. දැන් මේ වැඩේ හරි. දැන් ඔයාලට තියෙන රූල තියලා මෙන්න මේ සෙට් එක යා කරන්න. පුළුවන් නේද ඕක ඇඳ ගන්න? ත්‍රිකෝණයක් ඇඳ ගන්න එක ගේමක් නෑ නේ ඔයාලට ත්‍රිකෝණය ඇඳ ගන්න. පුළුවන්. ඔන්න. මන් දරුවෝ මේ ත්‍රිකෝණය නම් කරගන්නම්. මම මෙයාව නම් කරගන්නම් A B C කියලා. A B C කියලා. දැන් හොඳට ආගන්න කරන වැඩේ. දැන් එක ත්‍රිකෝණයක් ඇඳන්නේ. මේ ත්‍රිකෝණයේ මේ BC පාදය පාවිච්චි කරලා මෙන්න මෙතනින් මම තව ත්‍රිකෝණයක් ගහගන්නයි යන්නේ. ආයෙත් කවකටුව අරගෙන දුර වෙනස් කරන්නේ අපි සෙන්ටිමීටර 4ේමනේ අඳින්නේ. දුර වෙනස් කරන්නේ නැහැ. කොහොමම දුර තියලා හරියටම අර පොයින්ට් එකෙන් තියලා මෙන්න මෙතනින් ආයෙත් ඡාපයක් ගහගන්න. ආයෙත් කවකටුවේ තුඩ C ගාව තියලා මෙන්න මෙතනින් තියලා අපි BC ටනේ අඳින්නේ. මෙයා කැපෙන විදියට ආයෙත් මෙතනින් ඡාපයක් ගහගන්න. right. ඊට පස්සේ ආයෙත් අනේ රූල මේ B ඉඳලා මෙන්න මේ කැපිච්ච තැනට යා කරනවා. මේ C ඉඳලා කැපිච්ච තැනට යා කරනවා. හරි නේද? මම මෙයාව ගන්නවා D කියලා. ඔන්න මම මෙයාව ගත්තා D කියලා. හරිනේ? දැන් බලන්න හොඳට තේරුම් ගන්න ABC ත්‍රිකෝණයක් තිබ්බේ හරියි. එයාගේ BC පාදය පාවිච්චි කරලා මේ පාදය පාවිච්චි කරලා මම ඒකෙන් තව ත්‍රිකෝණයක් හදාගත්තා.
ඊට පස්සේ මේ පාදය පාවිච්චි කරලා මේකෙන් ඔන්න මම තව ත්‍රිකෝණයක් හදාගන්න යනවා. කව කටුව ඔය විදිහටම තියලා මෙන්න මම මේ පැත්තට මෙතනින් ඡාපයක් අඳිනවා. ආයෙත් කව කටුව තුඩ ගෙනල්ලා මේ D ගාව තියලා අනිත් පැත්ත හරවලා මෙන්න මෙතන මේ විදිහම ඡාපයක් අඳිනවා. ඊට පස්සේ ආයෙත් මෙයාලව රූල තියලා මෙන්න මේ කොටස් ටික රූල තියලා පියා කරගන්නවා. ඔන්න යා කරලා දාගන්න. CD කියලා ගියා මෙයාව E කියලා තමයි නම් කරන්නේ. හරි නේද? ඔන්න E කියලා නම් කරා. දැන් ත්‍රිකෝණ කීයක් ඇන්දද? 3ක් ඇන්දා. ඉවර නෑ අප්පා වැඩේ. තව තියෙනවා මේ. ත්‍රිකෝණ ඔක්කොම 6ක් අඳින්න ඕනේ ෂඩාස්ත්‍රය හදාගන්න. අඳිමු ඉතින් මොනව කරන්නද නේ? අඳින්න. තව ත්‍රිකෝණයක් ඔන්න අඳින්න. දැන් මේ C පාවිච්චි කරලා මෙන්න මෙහෙට ත්‍රිකෝණයක් ගන්න යන්නේ. ඔන්න කව කට්ටේ තුඩ ගෙනල්ලා මම තියා ගන්නවා C ගාවි. මෙන්න මෙහෙට ඡාපයක් අඳින්න. ඊට පස්සේ ගෙනල්ලා තියා ගන්නවා E ගාවි. හරියටම E ගාවි. මෙතනින් මෙයාගේ පැන්සල ගෙනල්ලා මෙන්න මෙහෙම කැපෙන තැනින් හරියටම ඡාපයක් ඔන්න ඔය විදිහට අඳින්න ඕනේ. අඳින්න. right. මෙන්න මේ විදිහට ඡාපේ දෙලනවා. හරිනේ. ඔන්න ඡාපය කැපිච්ච තැන නා රූල තියලා ආයේ මේ කැපිච්ච තැනයි EY ආ කරනවා. මේ කැපිච්ච තැනයි CY ආ කරනවා. හරි නේද? right. ඊට පස්සේ මම මෙයාව නම් කරන්නම් F කියලා. මෙයාව F කියලා නම් කරන්නම්. මේ CF කියන රේඛාව මෙන්න මේ මම පෙන්නන රේඛාව මේ මෙයාව පාවිච්චි කරලා ආයෙ මෙහෙට ත්‍රිකෝණයක් හදා ගන්නවා. දැන් ආයෙත් කව කටුව අරගෙන කව කටුව තුඩ මෙන්න මෙතනට තියලා ඔන්න ඉන්න ඡාපයක් දැම්මා. දැන් කව කටුව තුඩ මෙතනට ගෙනිහින්න මෙතනින් තියලා ඔන්න ආයෙත් ඡාපයක් දානවා මේක කැපෙන විදිහට. දැන් අපි ආයෙත් රූල තියලා මෙන්න මේ කැපිච්ච තැනයි F උයි කැපිච්ච තැනයි C උයි ආ කරගන්නවා. දැන් මෙයාව G කියලා ඔන්න මම නම් කරනවා. හරි නේද? right. ආයෙ ත්‍රිකෝණයක් හදන්න දෙයක් නැහැ. ඇත්තටම හදන්න ඕනේ ත්‍රිකෝණ 5යි. 6 වෙනි එක්කෙනා නිකම්ම ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මෙතනට යා කරන්න. එහෙම අකමැති කට්ටිය 6 වෙනි ත්‍රිකෝණය නිර්මාණය කරන්න ඕනෙමයි කියලා හිතන කවුරු හරි ඉන්නවා නම් එයාලට පුළුවන් කව කටුව කොහොමම අරගෙන තුඩ මෙතනින් G ගාවින් තියලා පැන්සල අරන් ඇවිල්ලා මෙන්න මෙතනින් ඔන්න ඔය විදිහට ඡාපයක්. ඊට පස්සේ තුඩ ආයෙත් අරන් ඇවිල්ලා C ගාවින් තියලා මෙන්න මෙතනින් ආයෙත් ඡාපයක් අඳින්න පුළුවන් මේ විදිහට. හරි නේද? එයාලා යන්නේ ඉතින් ඇඳට වැඩක් නැහැ. අනේ අර කලින් තෝරපු E කියන ලක්ෂ්‍ය හරහා තමයි එයාලා යන්නේ. ඔන්න ඕක තමයි වෙන්නේ. තේරුණාද? දැන් මේක ලීසි. ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න ඉගෙන ගත්තනේ. ඔව් ඉගෙන ගත්තා. ඒ වගේ ත්‍රිකෝණ 6ක් නිර්මාණය කරනවා. එකක් නිර්මාණය කරලා එක පාදයක් පාවිච්චි කරලා තව එකක් නිර්මාණය කරනවා. එක පාදයක් පාවිච්චි කරලා තව එකක් නිර්මාණය කරනවා. ඒකේ මේ පාදය පාවිච්චි කරලා ඔන්න තව එකක් නිර්මාණය. ඒකේ මේක පාවිච්චි කරලා තව එකක්. ඊට පස්සේ ඒකේ මේක පාවිච්චි කරලා ඔන්න තව එකක්. ඔන්න 6ම හරි 6ක් සෙට් වුනහම අපිට සවිදි ෂඩාස්ත්‍රයක් ලැබෙනවා. පැහැදිලිද? කොච්චර දේවල් ඉගෙන ගත්තද? මේක අඳින්න මම වෙලාව දෙන්නම්. කොච්චර දේවල් ඉගෙන ගත්තද? පළවෙනියට පටන් ගත්තේ සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරලා. හරි. ඊට පස්සේ ත්‍රිකෝණයක් නිර්මාණය කිරීමට ගියා. සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීමට. කොහොමද සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරේ? අනේ අර එක සරල රේඛාවක් ඇඳලා ඒ සයිස්ම දෙන්නේ කව කට්ටෙන් එක කොනක තුඩ තියලා පැන්සලෙන් ඡාපයක් ගහගත්තා. අනිත් කොනෙත් තුඩ තියලා පැන්සලෙන් ඡාපයක් ගහගත්තා. ඔය විදිහට ත්‍රිකෝණය නිර්මාණය කරනවා. දැන් ෂඩාස්ත්‍රයට ගියාම ඔය විදිහේ ත්‍රිකෝණම 6ක් ඇඳලා ෂඩාස්ත්‍රය නිර්මාණය කරන්න පුළුවන්.
එහෙම නැත්නම් ෂඩස්ත්‍රය නිර්මාණය කරන්න තව ක්‍රමයක් ඉගෙන ගත්ත ලේසි ක්‍රමයක් වෘත්තයක් ඇඳලා වෘත්තයේ එක තැනක් තෝරලා නේ ගන්නට ගහගෙන කියනනම් ඒත් වැඩි හරි කියලා. ඔච්චරයි කතාව. එයාලා දෙයි කීයද ගන්න ඕන ගන්න කියලා පාදේ ගන්න දෙයි දුන්නාම ඒකට ගැලපෙන්න අපි ඇඳ ගන්න තමයි ඕනේ. දැන් ෂඩාස්ත්‍රයේ වෘත්තය පාවිච්චි කරලා අඳින එක ලේසි කියලා මේක අමතක කරන්න එපා. එයි ප්‍රශ්නයක් අහද්දී අහන්න පුළුවන් එකම ප්‍රශ්නේ කොටස් විදියට සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක විදිහට දෙන්න පුළුවන්. එමගින් මෙන්න මේ විදිහේ ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. තුන්වෙනි කොටස විදිහට දෙන්න පුළුවන්. එවැනි තවත් ත්‍රිකෝණ නිර්මාණය කර ෂඩස්ත්‍රයක් නිර්මාණය කරන්න කියලා. එතකොට මේ විදිහේ ත්‍රිකෝණ කිව්වහම මෙන්න මේ විදිහට තවත් ත්‍රිකෝණ ටිකක් නිර්මාණය කරලා තමයි ඔය වැඩේ කරන්න වෙන්නේ. පැහැදිලිද කතාව? නිසා ඔය ක්‍රම ටික ඔක්කොම ඔළුවේ තියෙනවා. සරල රේඛාවක් නිර්මාණය කිරීම, සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම, ෂඩාස්ත්‍රයක් නිර්මාණය කිරීම. ෂඩාස්ත්‍රය කිව්වහම කොටස් දෙකක් ඉගෙන ගත්තා. වෘත්තය ඇසුරින් කොහොමද, ත්‍රිකෝණය ඇසුරින් කොහොමද කියලා. ඔය සාරාංශයක් කිව්වේ පාඩම උච්චරමයි කතාව ඉවරයි. මේක ඇඳ ගන්න, ඇඳලා අපි නතර කරමු. මෙලන right හරි නේද? ඉවර නැති කවුරු හරි ඉන්නවා නම් ඔයාලට මේක බලලා ඇඳ ගන්න පුළුවන්. මේක බලලා ඇඳ ගන්න. homework වලට ඔයාලා කරන්න 24 වෙනි පාඩමේ ටියුට් එක මම පස්සේ දෙන්නේ. homework වලට කරන්න ඩිස්කෂන් එකෙන් පස්සේ ටියුට් එක දෙන්නේ. මොකද මේ ටික හොඳට පුරුදු වෙලා ඉන්න ඕනේ. දැනට අභ්‍යාස පොතේ 24.1 අභ්‍යාසය සහ 24.2 අභ්‍යාසය සම්පූර්ණයෙන් කරන්න. කරලා ඒ වගේ ෆොටෝස් අරගෙන PDF ෆයිල් එකක් හදලා group එකට දාන්න. එතකොට මම නැවත මාක් කරලා එවන්න. හරිද? මොකද මේක හරියට වැඩේ වෙලාද කියලා බලා ගන්න ඕනේ. ඔයාලා තින් අඩුපාඩු සිද්ධ වෙලා තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න ඕනේ. ඒ නිසා PDF ෆයිල් එකක් හදලා group එකට දාන්න. අපි ඉතින් ඉස්සරහට මේ විදිහට කතා කරගෙන යමු. මේ කොටස් ටික නම් අනිවාර්යෙන් homework වලට කරන්න. මේ කොටස් දෙක 24.1 සහ 24.2 ඊට අමතරව චූටි ටියුට් එකක් homework ටියුට් එකක් discussion class එකකින් homework ටික සාකච්ඡා කරාට පස්සේ දෙන්න. දැන් අදට පමණයි සාකච්ඡා කරන්නේ. ඊළඟ දවසේ ඝන වස්තු පාඩමෙන් හම්බෙමු. ඔච්චරයි නම් ප්‍රවේශමෙන් ඉන්න. අයබෝවන්.